හරි පුතාලා. අපි බලමු එහෙනම් මේ පරිච්ඡේදය. දැන් ඔයගොල්ලෝ පරිච්ඡේද ගණනාවක් පහු කරලානේ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. නේද? එතකොට පාඩම පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන, දැනුම ලබාගෙන, ඒ වගේම පෙළ පොතේ අභ්‍යාසවලටත් පිළිතුරු ලියලා තමයි පුතාලා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ නේද? එතකොට පුතේ මේ ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න ටික තමයි ඉස්සලම අපි කතා කරන්නේ. මොකද ඕගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයේ මුලින්ම එන කියන්නේ පළවෙනි පත්‍රයේ එන්නේ බහුවර්ණනේ. ඉතින් එහෙනම් බහුවර්ණ පිළිබඳ හොඳ හුරුවක් පුතාලට තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි බහුවර්ණ ගැන තමයි මුලින්ම කතා කරන්නේ. එහෙනම් මං හිතනවා දැන් මේ වෙනකොට පුතාලා තනියම මේ ප්‍රශ්නවලට පිළිතුරු ලියලා ඇති කියලා. එතකොට ඒ පිළිතුරු ලියලා තමයි මං කිව්වා මගේ පිළිතුරුත් එක්ක පුතාලා සංසන්දනය කරන්න ඕනේ. කොයි වෙලාවකවත් මම පිළිතුරු ලිව්වට පස්සේ පුතාලා ලියන්නේ නෑ නේද? එතකොට පුතාලගේ වරද පුතාලට කොතනද අවබෝධ වුණේ නැත්තේ කියන එක පුතාලට හරියට මේ වටහා ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා පුතාලා තනියෙන් ඉස්සෙල්ලම මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඒ පිළිතුරු මගේ පිළිතුරුත් එක්ක ගැලපෙනවද කියලා. හරි. අපි එහෙනම් පටන් ගමු බලන්න බහුවර්ණ ප්‍රශ්න. හරි. පළවෙනි එක අමතර අභ්‍යාස 1 පළවෙනි ප්‍රශ්නය පහත ලක්ෂණ අතරින් ආවේනික නොවන ලක්ෂණය කුමක්ද? අපි දැන් කිව්වා ගොඩාක් ලක්ෂණ ආවේනික ලක්ෂණ විදිහට පරම්පරාවෙන් පරම්පරාවට යනවා කියන එක ගැන අපි කතා කරා. අපි මේ පිළිබඳ පරීක්ෂණ කරන ආකාරය කතා කරලා බැලුවා. නේද? ඉතින් මේ පිළිබඳ පුතාලට දැන් හොඳ අවබෝධයක් තියෙනවා. එතකොට දැන් මෙතෙන්දී අපි බලන්නේ පුතේ ඒ විදිහට පරම්පරාවෙන් පරම්පරාවට එන ආවේනික නොවන ලක්ෂණ මොනවද කියලා. මොනවද ආවේනික නොවන ලක්ෂණ? ඔන්න බලන්න සමේ වර්ණය. සමේ වර්ණය ආවේනික ලක්ෂණයක්ද නැද්ද? ඒක ආවේනික ලක්ෂණයක් නේද? මං කිව්වා අර මව හෝ පියාට තියෙන සමේ වර්ණය නේද? ප්‍රමුඛ ඥානය අනුව තමයි වර්ණය ලැබෙන්නේ කියලා. නේද? ඒක සුදු වර්ණය හෝ කළු වර්ණය හෝ ඒ වර්ණය ලැබෙන්නේ මවගෙන් හා පියාගෙන් එන ඥානවලට අනුව නේද? ඉතින් සමේ වර්ණය කියන්නේ ආවේනික ලක්ෂණයක්. දැන් අපි මෙතන අහන්නේ ආවේනික නොවන ලක්ෂණයනේ පුතේ නේද? එතකොට නැති එක තමයි අහන්නේ. මාංශ පේශී වර්ධනය. මාංශ පේශී වර්ධනය කියන එක ආවේනික වෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් පරම්පරාවේ කෙනෙකුට හොඳට මස් පිඩු මේ තිබුණා කියලා පිහිටලා තිබුණා කියලා ඒ විදිහට අනිත් අයට එහෙම මස් පිඩු පිහිටන්නේ නැහැ. තේරුණාද? මොකද ඒකට හේතුව ඒවා ව්‍යායාම මගින් පෝෂණය මගින් නේද? ඒ කියන්නේ එදිනෙදා දෛනික ජීවිතයේදී කරන ක්‍රියාකාරකම් අනුව තමයි පුතේ මාංශ පේශී වර්ධනය වෙන්නේ. ඒතර එහෙනම් ඒක ආවේනික ලක්ෂණයක් නෙමෙයි පරිසරය අනුව නේද ක්‍රියාකාරකම් අනුව තමයි මාංශ පේශී වර්ධනයක් වෙන්නේ. එහෙනම් ඒක නොවන ලක්ෂණයක්. අපි ඒකට ඉර ගහමුකෝ ඉස්සෙල්ලා මාංශ පේශී වර්ධනය. එතකොට ආවේනික ලක්ෂණයක් නෙමෙයි නේද? මේක ඒතර ඇස්වල වර්ණය. ඇස්වල වර්ණය දැන් ඒකත් මං කිව්වා ආවේනික ලක්ෂණයක්. නේද? සමහර අයට සමහර පරම්පරාවක තියෙනවා නම් දුඹුරු ඇස් එයාගේ පරම්පරාවේ එන්න පුළුවන් මේ බොහෝ ජනිතයින්ට දුඹුරු පාට ඇස් නිල් ඇස් නේද? කළු ඇස් ඔය වගේ දැන් ආවේනික කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ආවේනිකව තමයි ඇස්වල වර්ණය එන්නේ. හිස කෙස්වල ස්වභාවය ඒකත් මං කිව්වා ඒක මේ ආවේනික ලක්ෂණයක් නේද? හිස කෙස්වල ඒ කියන්නේ හිස කෙලින් හිස කෙස් තියෙනවා, බොකුටු හිස කෙස් තියෙනවා නේද? එතකොට ඒ වගේ එකත් ඒ අපි කිව්වා ආවේනික ලක්ෂණයක්. එහෙනම් මෙතන ආවේනික නොවන ලක්ෂණය වෙන්නේ මොකද්ද පුතේ? මාංශ පේශී වර්ධනය. නේද? ඒක එන්නේ අපි කරන ක්‍රියාකාරකම් අනුව. මේක හොඳට වර්ධනය කරගන්න පුළුවන්. ඔය ජිම් ගිහිල්ලා කට්ටිය නේද? එහෙමනේ කරන්නේ. නේද? ඒක ආවේනික ලක්ෂණයක් නෙමෙයි. ඕනේ නම් වර්ධනය කරගන්න පුළුවන්. නැත්නම් ඔහේ නිකන් තියෙන්න පුළුවන් නේද? ඒ විදිහට මාංශ පේශී හොඳට වැඩෙන්නේ නැති වෙන සාමාන්‍ය ආකාරයට ඉන්න පුළුවන්. හරි. එහෙනම් අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ පුතේ. ආවේනීය පිළිබඳ පරීක්ෂණ සඳහා මෙන්ඩල් විසින් තෝරාගත් ශාකය වන්නේ. මොකද පුතාලා මෙන්ඩල් විසින් තෝරාගත්තු ශාකය ගෙවතු මෑ ශාකය. නේද? අපි කතා කරා පීසම් සැටයිවම් කියලා කිව්වා නේද? ගෙවතු මෑ ශාකය. හෙන්දිරික්ක ශාකය නෙමෙයි, වතුසුදු ශාකය නෙමෙයි, රෝස ශාකය නෙමෙයි, ගෙවතු මෑ ශාකය. ඒක ගෙවතු මෑ ශාකය ගන්න එයාට හේතු ගොඩාක් තිබුණා. නේද? එයාගේ පරම්පරාව කෙටිවීම, නුමුහුම් පරම්පරාවල් තිබීම, පරස්පර ලක්ෂණ කීපයක් තිබීම නේද? ඉතින් ඒ වගේ පහසුවෙන් වගා කළ හැකි වීම, ඔය කියන හැම සාධකයක්ම මේ ගෙවතු මෑ ශාකයේ තිබුණ නිසා පුතේ ගෙවතු මෑ ශාකය එයා තෝරගත්තා නේද? හෙන්දිරික්ක ශාකය ගත්තොත්, වතුසුදු ශාකය ගත්තොත් ඒ වගේ ඒවා ඒතර අර කියන ලක්ෂණ හැම එකක්ම දකින්න ලැබෙන්නේ නැහැ.
නේද? දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වතු සුදු ශාකය සාමාන්‍යයෙන් ගෙදරක ගොඩක් වෙලාවට තියෙනවනේ රෝස ශාකයේ තියෙනවනේ. ඒවා කාලයක් යනවා මේ ගහ හොඳට මෝරලා එහෙම වුණාම තමයි මල් හැදෙන්නේ. නමුත් ඒකේ අපිට බීජවල ස්වභාවය හොයාගන්න හරි අමාරුයි. නේද? එතකොට දැන් මේකේ අරවයි නම් මේ මොකද වෙන්නේ? කියන්නේ කරල් වල ස්වභාවය, පළවල ස්වභාවය, ඒ හැම එකක්ම යාගේ වතුමෑ ශාකයේ මේ ලබා ගන්නනේ නේද පුතේ? එතකොට මල් හැදෙන ආකාරය කක්ෂීයවද කොහොමද එන්නේ කියන එක නේද? ඒ නිසා කියන්නේ හැම සාධකයකින්ම බැලුවම ගෙවතුමෑ ශාකය තමයි වඩාත්ම සුදුසු ශාකයේ ලෙස මෙන්ඩල්ට දැනුනේ නේද? හරි. අපි බලමු ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන මගින් ඇතිවන ප්‍රවේණික ආබාධයක් වන්නේ මොකක්ද කියලා අහනවා. ලිංග ප්‍රතිබද්ධ නේද? නිලීන ජානයක් ඇසුරින් ඇතිවන රෝගය මොකක්ද කියලා අපෙන් අහන්නේ. නේද? අපි අර ජාන විකෘති වීම නිසා ඇතිවෙන රෝග ගැනත් කතා කරා. ලිංග ප්‍රතිබද්ධව ඇතිවෙන රෝග ගැනත් අපි කතා කරා. දැන් මෙතනින් බලමු මොකක්ද කියලා පුතේ. ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන මගින් ඇතිවන ප්‍රවේණික ආබාධයක් වන්නේ තැලසීමියාව. එතකොට පුතේ තැලසීමියාව අපි කිව්වා ජාන විකෘති වීම නිසා ඇතිවන රෝගී තත්වයක්. ඒතර ඒක එන්නේ නැහැ ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන මගින් ඇතිවන ප්‍රවේණික ආබාධයක් විදිහට නේද? ඇලි බව ඒකත් නෑ නේද? ඒකත් අපි ගත්තේ අර මේ ඉස්සෙල්ලා එකටමයි නේද? ඒ කියන්නේ මේ විකෘති නිසා ජාන විකෘති වීම නිසා ඇතිවන රෝගයක් විදිහට තමයි අපි ගත්තේ. ඒතකොට රතුකොළ වර්ණාන්ධතාවය අපි ගත්තා ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන මගින් ඇතිවන ප්‍රවේණික ආබාධයක් විදිහට. ඒ කියන්නේ රතු හා කොළ වර්ණය වෙන්කර හඳුනා ගැනීමේ ඇති අපහසුව. නේද? අපි කිව්වා මේක වැඩිපුර ඇති වෙන්නේ පිරිමි අයට කියලා නේද? ගැහැණු අයට නෙමෙයි. ඒතර ඒක අපි කිව්වා මොකද ලිංග ප්‍රතිබද්ධ නිලීන ජානයක් නිසා තමයි ඇති වෙන්නේ කියලා නේද? එහෙනම් ප්‍රවේණික ආබාධයක් වන්නේ රතු කොළ වර්ණාන්ධතාවය. දෑකෑති හැඩති රක්තහීනතාවයත් ඒකට අයිති වෙන්නේ නෑ නේද? හරි. එතකොට අපි බලමු පුතේ එහෙනම් හතරවෙනි ප්‍රශ්නය පහත ප්‍රකාශ සලකන්න. ඔයගොල්ලන්ට ප්‍රකාශ දෙකක් දීලා තිනවා මොනවද? ඒවල කියනවා මිනිසාගේ 23 වන වර්ණ දේහය ලිංගය නිර්ණය කරයි කියලා. හරිද? හරි නේද පුතේ? මිනිසාගේ 23 වෙනි වර්ණ දේහය ලිංගය නිර්ණය කරනවා නේද? ඊළඟට B වලින් කියනවා මිනිස් දේහ සෛලයක අලිංග වර්ණ දේහ යුගල 22ක් ඇත. නේද? මිනිස් දේහ සෛලයක අලිංග වර්ණ දේහ යුගල් 22ක් තියෙනවා කියලා කියනවා. දෙකම හරි නේද පුතේ? මේ ප්‍රකාශ දෙකම හරි. 23 වෙනි වර්ණ දේහය අපි කිව්වා ලිංග නිර්ණය කරන වර්ණ දේහය කියලා. එතකොට අලිංගික වර්ණ දේහ අපි කිව්වා 22ක් තියෙනවා නේද? මිනිසාගේ අපි ගත්තම සෛලයක වර්ණ දේහ යුගල් 23ක් තියෙනවා. 23න් 22ක් අලිංග වර්ණ දේහ 23 වෙනි එක තමයි ලිංග නිර්ණය කරන එක නේද? එහෙනම් ඉහත ප්‍රකාශ අතරින් ඒ පමණක් සත්‍ය වේ. නෑ නේද? ඒ විතරක් නෙමෙයි බීත් හරි. දැන් B පමණක් සත්‍ය වේ. ඒකට ඒක ගන්නත් බෑ. A හා B සත්‍ය වේ. හරි නේද? A හා B සත්‍ය වේ කියලා ගන්න පුළුවන්. A හා B අසත්‍ය වේ කිව්වා මේක වැරදි. පැහැදිලි නේද? හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. වර්ණාන්ධතාවයෙන් පෙළෙන රෝගියෙකුට වර්ණාන්ධතාවය නේද? වර්ණාන්ධතාවය කියන්නේ රතු කොළ වර්ණාන්ධතාවයේ තියෙනනේ. කියන්නේ ඒ වගේ විවිධ වර්ණ වල දැන් බහුලව ඇති වෙන්නේ පුතේ රතු කොළ වර්ණාන්ධතාවය. නේද? දැන් එතකොට මොකද වෙන්නේ? ඒකෙදි වර්ණාන්ධතාවයෙන් පෙළෙන රෝගියෙකුට කොළ වර්ණය පමණක් පැහැදිලිව හඳුනාගත නොහැක නෑ. කොළ වර්ණය විතරක්වත් පැහැදිලිව හඳුනගන්න යාට බෑ නේද? එතකොට කිසිදු වර්ණයක් පැහැදිලිව හඳුනාගත නොහැක. නෑ එයාට රතු කොළ ඇරෙන්න අනිත් ඒවා ටික පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. දැන් එතන මේ වගේ කෙනෙකුට තියෙන මේ ගොඩක්ම තියෙන කියන්නේ අපහසුව ඇති වෙනවා පුතේ සමහර වෙලාවට වාහනයක් පදවගෙන යනකොට කල ලයිට් එකේදී දැන් තියෙන රතු කහ කොළනේ තියෙන්නේ නේද? එතකොට ඔන්න අර එයාට ඒ වෙනස හඳුනා ගන්න බෑ. නමුත් එයාට අර දැන් කියන්නේ අත්දැකීම අනුව එයා දන්නවා මුලින්ම දැල් වෙන්නේ රතු එක ඊළඟට දැල් වෙන්නේ කහ එක ඊළඟට දැල් වෙන්නේ කොළ එක කියන එක පිළිබඳ එයාට අවබෝධයක් තියෙන නිසා එයාට අනිත් වර්ණ ගැන දැනෙන නිසා එයාට කහ වර්ණය මේ කියන්නේ කහ බල්බ් එක පත්තු වෙනකොටම එයා දන්නවා ඊළඟට කොළ එක තමයි පත්තු වෙන්නේ කියලා. නැතු එයාට වෙන් කළා හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ. තේරෙනවද පුතාට? ඒ වගේ අයට අර මේ
රියදුරන් ලෙස ඉන්න අයට ඒ විදිහට තමයි ඒගොල්ලෝ තීරණ ගන්නෙ. නැතු ඒ ඇරෙන්නේ ඒගොල්ලන්ට රතුයි කහයි මේ රතුයි කොළයි වෙන් කරලා හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ නේද? ඒතර කිසිදු වර්ණයක් පැහැදිලිව හඳුනාගත නොහැක කියන එක වැරදි. අනිත් වර්ණයක් ඒගොල්ලන්ට පුළුවන් හඳුනා ගන්න. කළු හා සුදු වර්ණ පැහැදිලිව වෙන් කර හඳුනාගත නොහැක. කළු හා සුදු වර්ණවල ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. මම කිව්වා බහුලව තියෙන්නේ අපිට රතු හා කොළ වර්ණාන්දතාවය. නේද? එතකොට රතු හා කොළ වර්ණය පැහැදිලිව වෙන් කර හඳුනාගත නොහැක. ඒක තමයි එතකොට එයාට තියෙන ආබාධය නේද පුතේ? රතු හා කොළ වර්ණය පැහැදිලිව වෙන් කර හඳුනාගත නොහැක. පැහැදිලි නේද පුතාලට? හරි. ඊළඟට හිමෝෆීලියාව වාහක ස්ත්‍රියකගේ ප්‍රවේණි දර්ශය තෝරන්නලු. වාහක ස්ත්‍රියක් කියලා කියන්නේ රෝගේ එයාගේ එළියට පෙන්වන්නේ නැහැ. නමුත් එයා තුල ඒ නිලීන ඥානය තියෙනවා. එයා තුල ඒ නිලීන ඥානය තියෙනවා. නමුත් එයාගේ රෝගේ එළියට පෙන්වන්නේ නැහැ. නේද? එයාට එළියට පේන්නේ එයා නිරෝගී කෙනෙක් වගේ. නමුත් එයා වාහක ස්ත්‍රියක් වෙන්න පුළුවන් නේද? එතකොට ඒ වගේ එනකොට අපි කිව්වා දැන් නිලීන ඥානයක් නෙමේක. එතකොට පුතේ සිම්පල් H වලින් තමයි ඒක හඳුන්වන්නේ. දැන් මෙතන එතකොට X capital H Y කියලා කිව්වම මොකක්ද? ඒ කියන්නේ මෙයා X capital H Y කියලා කිව්වම ඒ කියන්නේ මෙයා නිරෝගී පිරිමියෙක් කෙනෙක්. නේද? නිරෝගී පිරිමියෙක් කෙනෙක්. එතකොට මෙයා වාහක ස්ත්‍රියක් නෙමෙයි. මේකේ X simple H X simple H. එතකොට මොකද වෙන්නේ පුතේ? ඒ කියන්නේ මෙතන නිලීන ඥාන දෙකක් ඇවිල්ලා. එතකොට මොකද වෙන්නේ? ඒ ඥානේ ඉස්මතු වෙනවා. එහෙනම් මෙයා කවුද? රෝගී ස්ත්‍රියක් නේද? මෙයා රෝගී ස්ත්‍රියක් වෙනවා. මෙයා බලන්න X capital H උයි X simple H උයි. එතකොට මොකද වෙන්නේ? දැන් මෙයාගේ ප්‍රමුඛ ඥානය වෙන්නේ පුතේ capital H. ඒ හින්දා මෙයාට රෝගය එළියට දෙන්නේ නැහැ. මෙයා නිරෝගී කෙනෙක් වගේ ඉන්නේ. නමුත් මෙයා වාහක ස්ත්‍රියක්. නේද? මෙයා වෙනත් රෝගී කෙනෙක් එක්ක විවාහ වුණොත් එහෙම මෙයාගෙන් හැදෙන දරුවෝ රෝගී වෙන්න පුළුවන්. නේද? රෝගී වෙන්න පුළුවන්. එහෙනම් මෙයා වාහක ස්ත්‍රියක් එහෙනම්. පෙන්වන්නේ නැහැ. නමුත් නිලීන ඥානය යා තුල තියෙනවා. මෙයා කොහොමද පුතේ? X capital H X capital H. එතකොට මොකද වෙන්නේ? එතකොට එයාගේ ප්‍රමුඛ දෙක තමයි තියෙන ඉස්මතු වෙන්නේ ප්‍රමුඛ ඥානය. එතකොට එහෙනම් එයා කවුද? නිරෝගී ගැහැණු කෙනෙක්. නේද? නිරෝගී ගැහැණු කෙනෙක්. පැහැදිලිද එහෙනම් හිමෝෆීලියාව වාහක ස්ත්‍රියකගේ ප්‍රවේණි දර්ශය X capital H X simple H. පැහැදිලි නේද පුතාලට? හරි. දැන් බලමු අපි ඊළඟ ප්‍රශ්නය 7 වෙනි එක. ලිංග වර්ණ දේහ සම්බන්ධයෙන් කුමන ප්‍රකාශයේ නිර්වද්‍ය වේද? හරි එක කොයිකද කියලා අපෙන් අහන්නේ නේද? නිර්වද්‍යයි කියලා කියන්නේ හරි නේද? එහෙනම් අපි බලමු කොයිකද කියලා. හරි පුතේ. එය 23 වන වර්ණ දේහ යුගලය වේ. හරි නේද? දැන් අපි කිව්වා මිනිසාගේ සෛලයක් තුල තියෙනවා කියලා කියන්නේ වර්ණ දේහ යුගල් 23ක්. ඒක අපිට අනන්‍ය ලක්ෂණයක් කියලා අපි කිව්වා නේද? ඒ යුගල් 23න් යුගල් 22ක්ම අපි කිව්වා අලිංග වර්ණ දේහ. ඒක කියන්නේ 23 වෙනි වර්ණ දේහ යුගලය තමයි අපි කිව්වේ ලිංග වර්ණ දේහ කියලා නේද? එතකොට එහෙනම් ඒ කියන්නේ හරිනේ. එය 23 වන වර්ණ දේහ යුගල ලිංග වර්ණ දේහය ගැන කතා කරනකොට. එහෙනම් ඒක හරිනේ. දැන් අපි නිර්වද්‍ය වේද කියලා කිව්වම අපි ඒකට ඉර ගහලා ඊට පස්සේ අපි බලමු අනිත් මේ උත්තර ටික පුතේ. X වර්ණ දේහයට වඩා Y වර්ණ දේහය ප්‍රමාණයෙන් විශාලය. හරිද? නැහැනේ නේද? ඒ කියන්නේ X වර්ණ දේහයට වඩා Y වර්ණ දේහය කුඩානේ. අපි කියවනේ සමහර වෙලාවට දැන් Y වර්ණ දේහය මේ පුතෙකුට ලැබෙන්නේ පියාගෙන් එන සාධකයක්. X වර්ණ දේහය මවගෙන් එන සාධකයක්. එතකොට මේ X හා Y එකතු වුණාම අපි කිව්වා ගොඩක් වෙලාවට X වලට වඩා Y කුඩා නිසා මොකද වෙන්නේ පුතේ? X වල තියෙන නිලීන ලක්ෂණ, ඒ කියන්නේ ඥාන අතකොට අර Y වර්ණ දේහේ පිහිටන්නේ නැහැ. X වර්ණ දේහේ තියෙන ඔක්කොම ඥාන නේද? එතකොට මොකද වෙන්නේ පුතාලා? අර මවගෙන් එන නිලීන ලක්ෂණයක් පවා ඉස්මතු වෙන්න පුළුවන් ඒ අවස්ථාවේදී නේද? ඉතින් ඒ නිසා අපි මේක කොහොමත්ම වැරදි නේද? X වර්ණ දේහයට වඩා Y වර්ණ දේහය ප්‍රමාණයෙන් විශාල වෙන්නේ නැහැ. X වර්ණ දේහය පමණක් ඥාන දරයි. නෑ X වර්ණ දේහය විතරක් ඥාන දරන්නේ නෑ. Y වර්ණ දේහයත් ඥාන දරනවා නේද පුතේ? නමුත් අපි කිව්වේ අර Y වර්ණ දේහ X වර්ණ දේහයේ තියෙන හැම ඥානයම Y වර්ණ දේහය තුල නැති වෙන්න පුළුවන්. මොකද එයා ප්‍රමාණයෙන් කුඩා නිසා. ඒතර ඒකත් වැරදි. එහෙනම් X හා Y යනු සමජාත වර්ණ දේහ යුගලක් නොවේ. නෑ එහෙම කියන්න බෑ නේද? X හා Y කියලා කියන්නේ එකතු වෙන්නේ සමජාත වර්ණ දේහ යුගලක්. එතකොට ඒක වැරදි නේද? එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ එය 23 වන වර්ණ දේහ යුගලය වේ කියන එක. පැහැදිලි නේද පුතාලට?
හරි. අපි බලමු එහෙනම් බහුවර්ණ ප්‍රශ්න අංක 8 අපිට කියනවා DNA අණුවේ ආකෘතිය හඳුන්වා දුන් පුද්ගලයන් දෙදෙනා වන්නේ. අපි කතා කරා නේද පුතේ? DNA අණුවේ ද්විත්ව හේලික්සීය ව්‍යුහය භෂ්ම පිහිටන අණු රටාව කොයි වගේද කියන එක මෙන්න මේ පිළිබඳව මුලින්ම අපිට හඳුන්වලා දුන්න විද්‍යාඥයින් දෙදෙනා කවුද පුතේ? මෙන්ඩල් හා මෙන්ඩලීෆ්. එහෙම ඉන්නවද? නෑ නේද? මෙන්ඩල් ගැන නම් අපි දන්නව නේද? ඩාවින් හා මෙන්ඩල් නෑ. ඒ දෙන්න කතා කරේ වෙනම දෙයක් ගැන. වොට්සන් හා මෙන්ඩල් නෑ. මෙන්ඩල් කොහොමත් ඒ ගැන කතා කරේ නෑ. කවුද? ක්‍රික් හා වොට්සන් කියන දෙන්න තමයි මේ පිළිබඳව කතා කරේ. කවුද පුතේ? වොට්සන් හා ක්‍රික් කියන විද්‍යාඥයින් දෙදෙනා තමයි DNA අණුවේ ආකෘතිය හඳුන්වා දුන් පුද්ගලයින් දෙදෙනා වෙන්නේ. පැහැදිලි නේද පුතාලට? හරි. අපි බලමු එහෙනම් ඊළඟ ප්‍රශ්නය. ප්‍රශ්නාංක 9 රූපානුදර්ශය යනු. මොකද රූපානුදර්ශය කියලා කියන්නේ? දැන් අපි කිව්වා මෙන්ඩල්ගේ පරීක්ෂණ කරනකොට නුමුහුම් මුස ශාකයි නුමුහුම් මිටි ශාකයි මුහුම් කරාට පස්සේ F1 පරම්පරාවේ ඔක්කොම ශාක උස වුණා කියලා. ඉතින් ඒ කියන්නේ රූපානුදර්ශය නේද? මෙයා උසයි, මෙයා මිටි, ඊට පස්සේ කියාව ඔක්කොමලා උසයි. ඊට පස්සේ ඒ දෙන්නෙක් මුහුම් කරාම අපි කිව්වා F2 පරම්පරාවේදී උස අයයි මිටි අයයි දෙකම ආවා. 3:1 අනුපාතයට ආවා උස හා මිටි අතර අනුපාතය. එතකොට මේගොල්ලෝ 3:1 වුණාට මොකද්ද ඔයගොල්ලෝ දැක්කේ පුතේ? මේගොල්ලොන්ගේ ඒ කියන්නේ ඇතුලේ දැන් උසාය ගත්තම අර සමයුග්මක උසායත් හිටියා විෂම යුග්මක උසායත් හිටියා. කැපිටල් T අයත් හිටියා කැපිටල් T සිම්පල් T අයත් හිටියා. ඒ කියන්නේ ප්‍රවේණි දර්ශය වෙනස්. ඒ උනට බැලුවම පේන්නේ අපිට රූපානුදර්ශය එකම වගේ නේද? උසයි ඔක්කොමලම. එතකොට එහෙනම් අපෙන් රූපානුදර්ශය කියලා කියන්නේ පිටට පේන එක. නේද? ඇතුලේ තියෙන ප්‍රවේණි දර්ශය නෙමෙයි. එළියට පේන එක නේද? එහෙනම් මොකක්ද? රූපානුදර්ශය යනු බාහිරට ප්‍රකාශ වන ලක්ෂණයයි. අන්න ඒක තමයි රූපානුදර්ශය කියලා කියන්නේ. නේද? උස ලක්ෂණය තමයි බාහිරට පේන්නේ. නමුත් ඇතුලෙන් බැලුවොත් එහෙම මොකද පුතේ තියෙන්නේ? ඇතුලෙන් බැලුවොත් එහෙම උස ලක්ෂණය පෙනුනට ඒගොල්ලෝ මොන වගේද? ඒගොල්ලන්ගේ ප්‍රවේණි දර්ශ එකකට එකක් වෙනස් නේද? එතකොට එහෙනම් ලක්ෂණයක් තීරණය කරන ජාන සංයුතිය නෙමෙයි. ජාන සංයුතිය කියන්නේ ප්‍රවේණි දර්ශය. DNA අණුවක පිහිටි භෂ්ම අණුපිළිවෙල නෑ. ඒ ජානයක් නේද? DNA අණුවක පිහිටි භෂ්ම අණුපිළිවෙල කියලා කියන්නේ ජාන. සමජාත වර්ණදේහ යුගලයයි. නෑ සමජාත වර්ණදේහත් නෙමෙයි. එහෙනම් රූපානුදර්ශය කියලා කියන්නේ බාහිරට ප්‍රකාශ වන ලක්ෂණය. පැහැදිලි නේද පුතාලට? හරි. ඊළඟ 10 වෙනි බහුවර්ණ ප්‍රශ්නය ගැන අපි කතා කරන්නේ. උස ලක්ෂණය සඳහා ජානය කැපිටල් Tද මිටි ලක්ෂණය සඳහා ජානය සිම්පල් Tද කියලා ආවනම් නුමුහුම් උස ශාකයක් හා නුමුහුම් මිටි ශාකයක් අතර පරාගණය සිද්ධ කරොත් නේද? අපි දැන් ඒකනේ මෙන්ඩල්ගේ පරීක්ෂණයේදී කළේ නේද? සිද්ධ කළොත් පළමු පරම්පරාවේ ජනිතයින්ගේ ප්‍රවේණි දර්ශය මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ නේද? දැන් මතකයි නේද පුතාලට අපි කරා මෙහෙම මේ දෙමාපිය පරම්පරාව අපි ගත්තා කැපිටල් T. ක්‍රොස් කරන්න කිව්වා සිම්පල් T එක. මේ ඉන්නේ නුමුහුම් උස ශාක. මේ තියෙන්නේ නුමුහුම් මිටි ශාක නේද? එතකොට මේ නුමුහුම් උස ශාක වලින් එනවා ජන්මාණු මොනවද? කැපිටල් T. නුමුහුම් මිටි ශාක වලින් එනවා මොනවද? ජන්මාණු සිම්පල් T නේද? එතකොට මේ දෙන්න එකතු වෙලා මේ තියෙන ජන්මාණු. මතකයිනේ පුතාලට. එතකොට මේ දෙන්න එකතු වෙලා මොකද වෙන්නේ? හදනවා F1 පරම්පරාව. මොනවද හදන්නේ? කැපිටල් T සිම්පල් T හදනවා නේද? කැපිටල් T සිම්පල් T හදනවා. මතකයි නේද පුතාලට? හරි. කැපිටල් T සිම්පල් T හදනවා. එතකොට මොකද වෙන්නේ? අහන්නේ අපෙන් උස ලක්ෂණය සඳහා ජානය කැපිටල් Tද මිටි ලක්ෂණය සඳහා ජානය සිම්පල් Tද නම් නුමුහුම් උස ශාකයකුයි නුමුහුම් මිටි ශාකයකුයි අතර පරාගණය සිද්ධ කරා නම් ඒ කියන්නේ මේ දෙන්න අතර පරපරාගණයක් සිදු කරන්න ඕනේ නේද පුතේ? පරාගණය පළමු පරම්පරාවේ ජනිතයින්ගේ ප්‍රවේණි දර්ශය වෙන්නේ මොකක්ද එහෙනම්? කැපිටල් T සිම්පල් T වෙන්න ඕනේ නේද? කැපිටල් T සිම්පල් T. එහෙනම් කැපිටල් T නෙමෙයි. එහෙනම් උත්තරේ වෙන්නේ කැපිටල් T සිම්පල් T. සිම්පල් T එන්නේ නැහැ. මේ නුමුහුම් මිටි නුමුහුම් මුස
මේ වගේ එකක් එන්නේ නැහැ කොහොමත්ම නේද? එතකොට එන්නේ පිළිතුර දෙවෙනි එක. පැහැදිලි නේද පුතාලට? හරි. අපි බලමු 11 වෙනි ප්‍රශ්නය. ඔන්න ඔයගලන්ට තියෙනවා හිමෝෆීලියාව සම්බන්ධයෙන් පහත ප්‍රකාශ දෙක සලකන්නලු. දැන් හිමෝෆීලියාව ගැන අපි කතා කරානේ. අපි ඒ කියන්නේ රෝග කීපයක් ගැන කතා කරා. ලිංග ප්‍රතිබද්ධ ජාන නිසා ඇතිවන රෝග ගැනත් අපි කතා කරා. නේද? ජාන ඒ කියන්නේ විකෘති නිසා ඇතිවන මේ රෝග පිළිබඳවත් අපි කතා කරා. ඒතකොට මෙතෙන්දී අපි බලමු එහෙනම් හිමෝෆීලියාව කියන රෝගය ගැන තමයි පුතේ අපෙන් අහන්නේ. ඒ කියන ප්‍රකාශයේ තියෙනවා X වර්ණ දේහය මත පිහිටි නිලීන ජානයක් නිසා ඇතිවන තත්වයකි. හරිද? හරි නේද? X වර්ණ දේහය මත තමයි තියෙන්නේ මේ මේක නිලීන වර්ණ දේහයක්. Y වර්ණ දේහය මත නෙමෙයි මේක X වර්ණ දේහය මත තියෙන්නේ. එහෙනම් එතකොට A ප්‍රකාශය හරි නේද? ඒතර B ප්‍රකාශය මොකද්ද කියන්නේ බලන්න. මෙය පිරිමින්ට පමණක් ඇතිවන රෝග තත්වයකි. ඒකත් හරි නේද? පිරිමින්ට පමණක් ඇතිවන රෝගී තත්වයක් තමයි හිමෝෆීලියාව කියන්නේ. එහෙනම් ඒකත් හරි. පිරිමින්ට පමණක් ඇතිවන රෝග තත්වයකි. ඉහත ප්‍රකාශ අතරින් අපෙන් අහනවා A හා B සත්‍ය වේ. හරි නේද පුතේ? A හා B කියන එක සත්‍යයි නේද? A හා B සත්‍ය වන අතර B මගින් A පැහැදිලි නොකරයි. එහෙම පැහැදිලි කිරීමක් හෝ නොකිරීමක් මෙතන වෙන්නේ නැහැ. මෙතන කියන්නේ X වර්ණ දේහය මත පිහිටි නිලීන ජානයක් නිසා ඇතිවන තත්වයක් තමයි මේ හිමෝෆීලියාව කියන රෝගී තත්වය. එතකොට මේ රෝගය ඇතිවන ආකාරය මේ පිරිමින්ට පමණක් ඇතිවන රෝග තත්වයකි. ඒකත් ඒ හිමෝෆීලියා රෝගයේ අපි දැනගත යුතු ලක්ෂණයක්. නමුත් මේ දෙක අතර සම්බන්ධයක් නැහැ නේද? මේ දෙක අතර සම්බන්ධයක් නැහැ. එතකොට එහෙනම් A හා B අසත්‍ය වෙන්නේ නැද්ද? A හා B අසත්‍ය වෙන්නේත් නැහැ. A හා B සත්‍ය වන අතර A මගින් B පැහැදිලි කරයි කියලා කියනවා. මෙතන A මගින් B පැහැදිලි කිරීමක් වෙන්නේ නෑ නේද? ඒ කියන්නේ X වර්ණ දේහය මත පිහිටි නිලීන ජානයක් නිසා ඇතිවන තත්වයක් කියන එක හරිනේ. X වර්ණ දේහය මත පිහිටි නිලීන ජානයක් නිසා ඇතිවන තත්වයක් පිරිමින්ට පමණක් ඇතිවන රෝගී තත්වයක. එතකොට ඒක ගැන මෙතන විස්තර තිබුණා නම් ඒක මේ විස්තර කරන්න පුළුවන් පිරිමින්ට නේද? ඒ කියන්නේ XY වර්ණ දේහයේ X මත පිහිටන නිලීන ජානයක් නිසා මේක ඇති වෙනවා කියලා ඒ සම්බන්ධව විස්තර කරා නම් හරි. නමුත් මේකෙදි මේ දෙක සත්‍ය වුණාට එකකින් එකක් පැහැදිලි කිරීමක් වෙන්නේ නෑ නේද පුතේ? එහෙනම් මේකේ ගන්න පුළුවන් මොකක්ද? A හා B සත්‍ය වේ කියන පිළිතුර අපිට ගන්න පුළුවන්. නේද? A හා B සත්‍ය වේ කියන පිළිතුර ගන්න පුළුවන්. ඊළඟට තැලසීමියා රෝගී තත්වයට හේතු වන ජාන සැකැස්ම නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්නලු. තැලසීමියා රෝගී තත්වයට හේතු වන ජාන සැකැස්ම. ඒ කියන්නේ දැන් ප්‍රමුඛ ජානයේ කැපිටල් T නම් කියන්නේ නිලීන ජානයේ සිම්පල් T කියලා දීලා තියෙනවා නම් රෝගී අවස්ථාව පෙන්වන්නේ නිලීන ජාන යුගලනේ නේද? ඉතින් එතකොට බලන්න කැපිටල් T කියලා කියන්නේ එතකොට ප්‍රමුඛ අවස්ථාව. එතකොට ඒක රෝගී අවස්ථාව නෙමෙයි නේද පුතේ? නිරෝගී අවස්ථාව. කැපිටල් T සිම්පල් T කියලා කියන්නේ වාහක අවස්ථාව. ඒතර ඒකෙත් මොකද වෙන්නේ පුතේ? මේ රෝගී තත්වයට හේතු වන ජාන සැකැස්ම නෑ එතන. එහෙනම් සිම්පල් T කියලා කියන්නේ ඔන්න මේ ජාන සැකැස්ම නේද? සිම්පල් T කියලා කියන්නේ ජාන සැකැස්ම. එතකොට එහෙනම් කැපිටල් T සිම්පල් T කියලා එකක් එන්නේ නෑ නේද? ඒතකොට මේ විදිහට තමයි එන්න පුළුවන්. තේරෙනවද? ඒක නෙමෙයි මෙතන දීලා තියෙනවා. දැන් අපි X හා Y වර්ණ දේහ මත පිහිටන ජාන සැකැස්මක් අනුව තමයි මේක හදන්නේ. මේ නිකන් දල වශයෙන් උගලන්ට දීලා තියෙන ප්‍රමුඛ ලක්ෂණයක් තියෙනවා නම්, නිලීන ලක්ෂණයක් තියෙනවා නම්, තැලසීමියා වගේ රෝගී අවස්ථාවකදී කොයි විදිහටද ඒක පෙන්වන්නේ කියන එක විතරයි අපෙන් අහන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම ඒක පෙන්වන්නේ පුතේ කොහොමද? සමයුග්මක නිලීන අවස්ථාවේදී. නේද? මෙතන සමයුග්මක නිලීන අවස්ථාවේ තමයි ඒක පෙන්වන්නේ ප්‍රකාශ කරන්නේ. පැහැදිලි නේද? හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය 13 වෙනි ප්‍රශ්නය. ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේදී මොකද කරන්නේ අහනවා. ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේදී ජානවලින් DNA කොටස් ඉවත් කිරීම පමණක් සිදු කරයි. ඉවත් කිරීම පමණක් කරන්නේ නෑ ඒකෙදී. නේද? ඉවත් කරනවා, ඒ වගේම ආපහු ගෙනල්ලා බද්ධ කරනවා. නේද? දෙකම කරනවනේ. එහෙනම් ඒතර පමණක් සිදු කරයි කියලා කිව්වම ඒක වැරදි. ජානවලින් DNA කොටස් එකතු කිරීම පමණක් සිදු කරයි.
එතකොට මොකද කරන්නේ? ඉතින් ජාන වලින් DNA කොටස් ඉවත් කරනවා. ජාන වලින් DNA කොටස් බද්ධ කරනවා නේද? එකතු කරනවා. ඒතර දෙකම කරනවා නේද? මේ දෙකම මේ ජාන ඉංජිනේරු විද්‍යාවේදී කරන දේවල්. ඒතර ජානවල DNA සැකසී ඇති පිළිවෙල පමණක් වෙනස් කරයි. පමණක් කියලා කියන්න බෑ. එතකොට අර විදිහට එක්කෝ ගේක ගෙනහි ඉවත් කරොත් හරි එක්කෝ ජානයක් බද්ධ කරොත් හරි මොකද වෙන්නේ පුතේ? මේ සැකසීලා තියෙන අර භෂ්ම අණුපිළිවෙල වෙනස් වෙනවා. නේද? ජානවල DNA සැකසී ඇති පිළිවෙල වෙනස් වෙනවා එතකොට. නේද? එතකොට එහෙනම් ඉහත සියලුම කාරණා සිදු කරනවා. එහෙනම් හරිනේ. නේද පුතේ? DNA කොටස් ඉවත් කරන්නත් පුළුවන්. ඒකෙන් කිරීමත් සිදු කරනවා. DNA කොටස් එකතු කිරීමත් සිදු කරනවා. ඒ වගේමයි DNA සැකසී ඇති පිළිවෙල එතකොට වෙනස් වෙනවා නේද? වෙනස් කරනවා. එහෙනම් ඉහත සියලුම කාරණා සිදු කරයි කියන එක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය බලන්න. මෙන්ඩලීය ප්‍රවේණියට අනුව capital T හා simple T මුහුමකදී කියන්නේ මේ කියන්නේ නුමුහුම් මුස ශාකයි නුමුහුම් මිටි ශාකයි මේ මුහුම් කරන අවස්ථාවකදී නේද මුහුමකදී ලැබෙන පළමු පරම්පරාවේ රූපානුදර්ශය වන්නේ රූපානුදර්ශය මොකක්ද කියලා අහනවා පුතේ. ලේසියිනේ දැන් අපි කතා කරා මේක ගැන නේද? දැන් ඉස්සෙල්ලා කේදිත් අපි කතා කරා. අපි කිව්වා මෙතන ඉන්නේ කියන්නේ දෙමාපියන් ඉන්නේ කවුද? නුමුහුම් මුස ශාකයි නුමුහුම් මිටි ශාකයි කියලා කිව්වා. එතකොට ජන්මාණු හැදෙනවා කියලා අපි කිව්වා. මෙයාගේ හැදෙනවා ජන්මාණු මොනවද? capital T කියලා ජන්මාණු. මෙයාගේ හැදෙනවා simple T කියලා ජන්මාණු. හරි නේද? capital T ජන්මාණු හැදෙනවා simple T ජන්මාණු හැදෙනවා. ඊට පස්සේ F1 පරම්පරාවේ අපෙන් අහන්නේ ලැබෙන පළමු පරම්පරාව F1 පරම්පරාවේ මේ දෙන්නා එකතු වෙලා හැදෙනවා capital T simple T. මේ දෙන්නා මේ capital T simple T උනාට පුතේ නේද? මේගොල්ලන්ගේ පෙන්වන්නේ මොන ලක්ෂණයද? උස ලක්ෂණය. උස කියන ලක්ෂණය. තේරුණාද? ඒ කියන්නේ මේ ප්‍රමුඛ ලක්ෂණය තමයි පෙන්වන්නේ. දැන් මේ දෙනගේ උස මිටි ලක්ෂණය නම් මේකේ තියෙන්නේ ප්‍රමුඛ ලක්ෂණය තමයි පෙන්වන්නේ. මුළු F1 පරම්පරාවම මෙයා හැංගිලා ඉන්නේ. නේද? මෙයාව හැංගිලා තියෙන්නේ. එතකොට නිලීන ලක්ෂණය යටපත් වෙනවා පළමු පරම්පරාවේදී. ඉතින් අපෙන් අහන්නේ ඒක මොකක්ද අහන්නේ? මෙන්ඩලීය ප්‍රවේණියට අනුව capital T හා simple T මුහුමකදී ලැබෙන පළමු පරම්පරාවේ රූපානුදර්ශය නේද? අපි කව ප්‍රවේණි දර්ශය capital T simple T නමුත් රූපානුදර්ශය ඔක්කොමලම උස ශාක. එහෙනම් 3ට 1 අනුපාතයකින් ලැබේ නෑ. පළවෙනි පරම්පරාවේ හිම 3ට 1 අනුපාතයක් ලැබෙන්නේ නෑ. ඔක්කොමලම උස ශාක වෙන්නේ. සියල්ලෝම ප්‍රමුඛ ලක්ෂණ පෙන්වනවා. ඒක තමයි වෙන්නේ නේද පුතේ? නිලීන ලක්ෂණය යටපත් කරගෙන සියල්ලෝම ප්‍රමුඛ ලක්ෂණය පෙන්වනවා නේද? ඒක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. තුන්වෙනි එක බලන්න. සියල්ලෝම නිලීන ලක්ෂණය පෙන්නයි නෑ. නිලීන ලක්ෂණය ඒකෙදි යටපත් කරලා තියෙන්නේ. එයාව ඉස්සරහට එන්නේ නෑ. නේද? ඉස්සරහට එන්නේ ප්‍රමුඛ ලක්ෂණය පමණයි. සියල්ලෝම අතරමැදි ලක්ෂණ පෙන්වයි නෑ. මෙන්ඩල්ගේ පරීක්ෂණවලදී කරපු මේ ඒකාංග මුහුම් එකකදීවත් අතරමැදි ලක්ෂණ පෙන්වුවේ නෑ නේද පුතේ? අතරමැදි ලක්ෂණ පෙන්වුවේ නෑ. ඒ හින්දා මොකද වුනේ? මේකේ නිවැරදිම එක තමයි ප්‍රමුඛ ලක්ෂණ පෙන්නයි කියන එක ඔක්කොමලම. හරි. පැහැදිලි නේද? හරි ඇති මං හිතන්නේ මේ උත්තර ඔක්කොම පුතාලගේ. හරි. අපි බලමු එහෙනම් ඊළඟ ප්‍රශ්නය. ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංසේචනයේදී පිරිමි දරුවෙකු ලැබීමේ සම්භාවිතාව වන්නේ තේරෙනවද පුතාට? දැන් අපෙන් අහන්නේ ඩිම්බයකුයි ශුක්‍රාණුවකුයි සංසේචනය වුණොත් නේද? පිරිමි දරුවෙකු ලැබීමේ සම්භාවිතාව මතකයි නේද පුතාලට අපි මේක කතා කරා? මේකත් ඉස්සෙල්ලා වගේම අපි කතා කරා නේද? අපි මෙතන ගන්නවා P පරම්පරාව. ඒ කියන්නේ දෙමාපිය පරම්පරාව අපි ගන්නවා කවුද? XX කියන ඔන්න අම්මා මෙන්න මුහුම් වෙන්නේ කවුද? මේ තාත්තා. එතකොට ජන්මාණු එනවා කොහොමද පුතේ? ජන්මාණු එනවා මෙයාගෙන් එනවා ජන්මාණු මොනවද? X කියන ජන්මාණුව එනවා. මෙයා ආයි තව X ජන්මාණුවකුත් එනවා. දෙකට බෙදෙනවා. ඌනන විභාජනය වෙනවා මෙතෙන්දී නේද? එතකොට තාත්තගේ ඒවත් මොකද වෙන්නේ? ඌනන විභාජනය වෙනවා මේ වෙලාවේ. X කියලා ජන්මාණුවක් එනවා. Y කියලා ජන්මාණුවකුත් එනවා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? F1 පරම්පරාව එනවා දැන්.
නේද? ඊට පස්සේ එනවා F1 පරම්පරාවේදී මොකද වෙන්නේ? මේ x එක්ක යනවා. එතකොට x එකනවා නේද? මුහුම් වුණොත් x හැදෙනවා. ඒ කියන්නේ දුවෙක් ඉන්නේ. නේද? ඒ කියන්නේ මෙතන හැදෙන්නේ දුව. මේ x මෙයත් එක්ක එකතු වුණොත් xy හැදෙනවා. ඒ කියන්නේ පුතෙක් හැදෙන්නේ. පුතා. මේ x එක්ක එකතු වුණොත් මොකද වෙන්නේ? දුවෙක් හැදෙනවා. ඒ කියන්නේ x නේද? අපිට ඕනනම් දාන්න පුළුවන් මෙහෙම. ආමෙන්. ඔයාලට පැහැදිලි වෙන්න. හරි. මේ x එක්ක එකතු වුණාම ඔන්න මෙතන දුව හැදෙනවා. ඊට පස්සේ අපි බලමු මෙයාගේ x මේ x එක්ක එකතු වෙනවා නේද? දැන් මෙයාගේ කෙනා මේ දෙන්නම මේ x එක්ක එකතු වුනේ. එතකොටත් හැදෙනවා x ඒ කියන්නේ දුවෙක් හැදෙන්නේ. දැන් මේ x එකතු වෙනවා මෙයත් එක්ක හැදෙනවා xy ඒ කියන්නේ පුතා. එතකොට මේ x එකතු වෙනවා මේ y එක්ක. එතකොට xy කියන්නේ පුතා. දැන් ගත්තම මෙන්න මෙතන දුවලාට පුතාලා නේද? ඒ කියන්නේ 50% තමයි තියෙන්නේ. නේද? මේගොල්ලෝ දෙන්නම 50% තමයි තියෙන්නේ. පැහැදිලි නේද පුතාලට 50% නේද? දුව හා පුතෙකු ලැබීමේ සම්භාවිතාව 50%ක් තියෙනවා. නේද? ඕනෑම මේ ගැහැණු කෙනෙකු හා පිරිමි කෙනෙකු අතර නේද? මේ විදිහට ජන්මානු සංයෝජනය වෙනකොට ගැහැණු දරුවෙකු හා පිරිමි දරුවෙකු ලැබීමේ සම්භාවිතාව 50%යි. 50 වෙන්න පුළුවන් නේද? එහෙනම් එනවා මෙන්න දෙවෙනි උත්තරේ 50%යි. පැහැදිලි නේද? හරි. 16 වෙනි ප්‍රශ්නේ බලමුද පුතේ අපි. ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය යොදා ගැනෙන අවස්ථාවක් නොවන්නේ මොකක්ද කියලා අහනවා. ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය යොදාගන්නේ නැත්තේ මොකටද අහනවා. මොනවටද පුතේ? ඉන්සියුලින් හෝමෝනයේ නිෂ්පාදනයට. ඒකට ප්‍රතිසංයෝජිත කියන්නේ ජාන තාක්ෂණයේ ප්‍රයෝජනෙට ගන්නවා. අපි වෛද්‍ය විද්‍යා ශාස්ත්‍රය යටතේ කතා කරායි ගැන නේද? එතකොට එහෙනම් ඉන්සියුලින් හෝමෝනයේ නිෂ්පාදනය කිරීම සඳහා මේ ජාන ඉංජිනේරු විද්‍යාව යොදා ගන්නවා. එතකොට මුහුදු ජලයේ ඇති තෙල් ඉහිරුම් පිරිසිදු කිරීම සඳහා මේ ජාන තාක්ෂණය කාර්මිකව යොදා ගන්න පුළුවන් කියලා අපි කිව්වා නේද? කාර්මිකව පුළුවන් කියලා කිව්වා මේ ඔය සමහර දූෂිත අවස්ථාවන් වලදී ඒවා නැති කරගන්න. කෘමි ප්‍රතිරෝධී භෝග වගාවන්ට අපි කිව්වා මේ විදිහට අර හොඳ ලක්ෂණ තියෙන මේ ජාන එකතු කරලා අපිට හදාගන්න පුළුවන් කිව්වා ශාක නේද? එතකොට මේ ශාක අර හොඳ ලක්ෂණ මේ යොදලා හදාගත්තම ඒවා කෘමීන්ට මේ හානි කරන්න බෑ. කෘමි ප්‍රතිරෝධී භෝග. එතකොට හරි ලේසියි. එතකොට අර කෘමිනාශක අරවා මේවා අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳට වගා කරගන්න පුළුවන්. තව ඒවා තියෙනවා වගේ ජාන එකතු කරලා හදනවා පුතේ සමහර ශාක මේ අර ශුෂ්ක කලාපවල මේ හොඳට මේ වගා කරන්න පුළුවන් ඒවා නියං කාලවලදී පවා. වතුර අවශ්‍ය වෙන්නේ නැහැ එතකොට නේද? ඉතින් එතකොට දැන් අර වියලි කලාපවල නියං කාලවලදී නේද වගා කරන්න පුළුවන් කියලා කියන්නේ මිනිසුන්ට එතකොට පුතේ ඒ ජීවත් වෙන ජනතාවට මේ ආහාර හිඟයකින් තොරව ජීවත් වෙන්න පුළුවන්නේ. අනබන්නේ මේ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේ තියෙන ප්‍රයෝජන තමයි ඒවා. නේද? එතකොට එහෙනම් ඒකත් හරි නේද? කෘමි ප්‍රතිරෝධී භෝග වගාවන්ට. කිරිවලින් යෝගට් නිෂ්පාදනයේට මේ DNA තාක්ෂණය යොදාගන්නේ නෑ. එතන ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයක් තමයි සිද්ධ කරන්නේ නේද? එහෙනම් එතකොට මේක තමයි පුතේ අවස්ථාවක් නොවන්නේ කිරිවලින් යෝගට් නිෂ්පාදනය කිරීම. පැහැදිලි නේද පුතාලට? හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. අංක 17 ප්‍රතිබද්ධ ජානයක් යනු මොකක්ද කියලා අහනවා. ප්‍රතිබද්ධ ජානයක් කියලා කියන්නේ එතකොට එකම වර්ණ දේහයක් මත පිහිටි ජාන යුගලකි. නේද? ප්‍රතිබද්ධ ජානයක් කියලා කියන්නේ පුතේ එකම වර්ණ දේහයක් මත පිහිටන ජාන යුගලක් ගැන නෙමෙයි අපි කතා කරන්නේ. නේද? එතකොට එහෙනම් ඒ උත්තරේ ගන්න බෑ අපිට. සමජාත වර්ණ දේහ යුගලක පිහිටි ජාන යුගලකි. නේද? සමජාත වර්ණ දේහ යුගලක පිහිටන ජාන යුගලක් ගැනත් නෙමෙයි මේ ප්‍රතිබද්ධ ජාන වලින් අපි කතා කරන්නේ නේද? එකම වර්ණ දේහය මත පිහිටි ස්වාධීනව වියුක්ත වන ජානයක සාමාන්‍යයෙන් ජාන ස්වාධීනව වියුක්ත වෙලා යනවා පුතේ. ලක්ෂණ ඒකනේ අර එහා මෙහා වෙලා නේද? දැන් අම්මගෙන් තාත්තගෙන් හැදෙන දරුවන්ගේ වෙනම ලක්ෂණ තියෙන ස්වාධීනව වියුක්ත වෙන නිසා. නේද? එතකොට මේ ප්‍රතිබද්ධ ජානයක් ස්වාධීනව වියුක්ත වෙන්නේ නැහැ.
ඒක බද්ධ වෙලා තියෙන්නේ. මොකටද බද්ධ වෙලා තියෙන්නේ? එකම වර්ණ දේහය මත පිහිටි ස්වාධීනව වියුක්ත නොවන ඥානයක් පුතේ. අන්න එහෙම ස්වාධීනව වියුක්ත නොවන ඥානයක් තමයි අපි කියන්නේ ප්‍රතිබද්ධ ඥානයක් කියලා. තේරුණාද පුතාලට? ප්‍රතිබද්ධ ඥානයක් කියන්නේ මේ වගේ එකක්. පැහැදිලි නේද? ඊළඟට DNA අණුව සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න. ඔන්න කියනවා DNA අණුව සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්නලු. පළවෙනි ප්‍රකාශයේ ඒ වලින් කියනවා DNA අණුව ද්විත්ව හේලික්සිය ආකෘතියක් කියලා. හරි නේද? නේද? ඒ කියන්නේ අර දාම දෙකකින් තමයි ඒක හැදිලා තියෙන්නේ. පුතාලට මම කියලා දුන්නා. දක්ෂිනාවර්තව ඇඹරිලා තියෙනවා. එකකට එකක් වෙනස් දිශාවන් වලට තමයි ගමන් කරන්නේ එක නේද? ඒ විදිහට තමයි හැදිලා තියෙන්නේ කියලා කිව්වා. එහෙනම් DNA අණුව ද්විත්ව හේලික්සිය ආකෘතියක් වේ කියන එක හරි. එය දක්ෂිනාවර්තව ඇඹරුණු දාම දෙකකින් සමන්විතය. හරිද පුතේ? හරිනේ දක්ෂිනාවර්තව ඇඹරිලා තියෙන දාම දෙකක් තමයි. ඒතර ද්විත්ව හේලික්සිය ආකෘතියක්. ඒක මෙතන විස්තර කරනවා. දක්ෂිනාවර්තව ඇඹරුණු දාම දෙකක් තමයි ඒකට තියෙන්නේ නේද? ඉහත ප්‍රකාශ අතරින් ඒ පමණක් සත්‍ය වේ. නෑ වැරදි. බීත් හරි නේද? ඒතර A හා B සත්‍ය වේ. ඔව් A B දෙකම හරි. මෙතන කියනවා A හා B සත්‍ය වන අතර B මගින් A පැහැදිලි නොකරයි. නෑ ඒක කියන්න බෑ අපිට නේද? ඊට පස්සේ කියනවා A හා B සත්‍ය වන අතර B මගින් A පැහැදිලි කරයි. හරි නේද? B මගින් A පැහැදිලි කරනවා. ද්විත්ව හේලික්සිය ව්‍යුහයක් කියලා කියනවා. ඊට පස්සේ B වලින් අපිට කියනවා ඒක ඒ කියන්නේ දක්ෂිනාවර්තව ඇඹරිලා තියෙන්නේ දාම දෙක කියලා. නේද? ඒ දාම දෙක දක්ෂිනාවර්තව ඇඹරිලා තියෙන්නේ කියලා කියනවා. ඒතර මෙයාව තව විස්තර කරනවා මෙතෙන්දී. පැහැදිලි නේද පුතාලට? හරි නේද එහෙනම්? හරි. අපි බලමු පුතාලා ඊළඟ ප්‍රශ්නය. තැලසීමියා රෝගීන්ගේ රුධිරය කැටි ගැසීම නිසි පරිදි සිදු නොවේ නේද? ඒතකොට දැන් මේගොල්ලන්ගේ හිමොග්ලොබින් වල තමයි ප්‍රශ්නයක් තියෙන්නේ නේද? ඔයගොල්ලෝ දන්නවා එතකොට අර මේ හිමොග්ලොබින් නිපදවන ඥානය විකෘති වීම නිසානේ තැලසීමියා රෝගය ඇති වෙන්නේ පුතේ. නේද? ඉතින් එතකොට ඒක විකෘති වීම නිසා එතකොට මෙතන රුධිරය කැටි ගැසීමට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. හිමොග්ලොබින් බලපානවා රුධිරය කැටි ගැසීම සඳහා. නමුත් මෙතෙන්දී එහෙම බලපෑමක් එන්නේ නැහැ නේද? ඒ කියන්නේ හිමොෆීලියා රෝගීන්ගෙන ඒ තත්ත්වේ එන්නේ. දැන් මේගොල්ලන්ගේ එතකොට රුධිරය කැටි ගැසීම නිසි පරිදි සිදු නොවේ කියන එක අපිට ගන්න බෑ නිවැරදි පිළිතුරක් විදිහට නේද? සමේ මෙලනින් නිෂ්පාදනය අඩාල වේ නෑ. සමේ මෙලනින් නිෂ්පාදනය අඩාල වීමක් සිදු වෙන්නේ නෑ. තැලසීමියා අයගේ. තැලසීමියා අයගේ වෙන්නේ හිමොග්ලෝබින් කියන වර්ණකයේ නිපදවන ඥානය විකෘති වෙන එක තමයි ඒකෙදි වෙන්නේ. නේද? ඉතින් ඒතර හිමොග්ලොබින් නිෂ්පාදනයට බාධා ඇති වෙනවා. අන්න ඒක වෙනවා. මොකද එතකොට තැලසීමියා රෝගීන්ගේ ඇතිවන ප්‍රධානම රෝග ලක්ෂණය තමයි නිරක්තිය කියලා කියන්නේ. රක්තහීනතාවය කියලා කියනවා. ඒතර මේ රක්තහීනතාවය ඇති වෙන්නේ ඇයි? මේ රතු රුධිර සෛලවල තියෙන හිමොග්ලොබින් මොකද වෙන්නේ පුතේ නිෂ්පාදනය වීම අඩාල වීම නිසා. මොකද ඒ කියන්නේ හිමොග්ලොබින් නිපදවන ඥානයේ විකෘති වෙලානේ තියෙන්නේ. ඒත් හිමොග්ලොබින් නිෂ්පාදනය කරන්නේ නැහැ. එහෙනම් තැලසීමියා රෝගීන්ගේ හිමොග්ලොබින් නිෂ්පාදනයට බාධා ඇති වෙනවා. ඒ නිසා නිරක්තිය ඇති වෙන්න පුළුවන්. ඒතර රතු රුධිර සෛලවල අසාමාන්‍ය විකෘති සිදුවේ. එතන පුතේ රතු රුධිර සෛලවල කියලා කිව්වට අපි එතන දැනගෙන ඉන්න ඕන රතු රුධිර සෛල තුල තමයි හිමොග්ලොබින් තියෙන්නේ. ඒතර හිමොග්ලොබින් නිපදවන ඥානය තමයි විකෘති වෙන්නේ. තේරෙනවද? රතු රුධිර සෛලවල කියලා පොදුවේ අපිට කියන්න බෑ. එතකොට අපි කියන්න ඕනේ එතකොට රතු රුධිර සෛලවල හිමොග්ලොබින් තිබුණට අපි මෙතෙන්දි කතා කරන්න ඕනේ හිමොග්ලොබින් නිපදවන ඥානය තමයි විකෘති වීම මෙතෙන්දි සිදු වෙන්නේ. ඒතර එහෙනම් අපිට නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් හිමොග්ලොබින් නිෂ්පාදනයට බාධා ඇති වේ. පැහැදිලි නේද පුතාලට? හරි. අපි බලමු එහෙනම් 20 වෙනි ප්‍රශ්නය. ජාන ඉංජිනේරු විද්‍යාවේ දියුණුවත් සමග ඇතිවිය හැකි එක් අහිතකර ප්‍රතිඵලයක් වන්නේ. දැන් හිතකර ප්‍රතිඵල ගොඩාක් තියෙනවා ජාන ඉංජිනේරු විද්‍යාවේ. නේද පුතාලා? එතකොට ඒ කියන්නේ ප්‍රතිසංයෝජිත ජාන තාක්ෂණය කියන එකනේ. එක්කෝ ජානයක් කියන්නේ ඉවත් කරන්න පුළුවන්, එක්කෝ ජානයක් ගෙනල්ලා බද්ධ කරන්න පුළුවන්. මේ කොයි ආකාරයෙන් හරි අර මේ ජාන පොඩ්ඩක් වෙනස් කරලා හදාගන්න ඒ කියන්නේ පරිසරයට ගැළපෙන ජාන ආකාරය තමයි මේ ප්‍රතිසංයෝජිත ජාන තාක්ෂණය කියලා කියන්නේ. එහෙනම් ජාන ඉංජිනේරු විද්‍යාවේ දියුණුවත් සමග ඇතිවිය හැකි එක් අහිතකර ප්‍රතිඵලයක් වන්නේ මොකද පුතේ? විටමින් වලින් පොහොසත් භෝග නිපදවිය හැකිය.
හරිද පුතේ? විටමින් වලින් පොහොසත් භෝග නිපදවිය හැකිය. හරි. අපි අර විටමින් A ගොඩාක් තියෙන රන් සහල් නිෂ්පාදනය කරේ නේද? රන් සහල් නිෂ්පාදනය කරා කැරට් වල තියෙන විටමින් A වල මේ වර්ණකය අරගෙන නේද? රන් සහල් නිෂ්පාදනය කරා. එතකොට ඒකේ මොකද වෙන්නේ? විටමින් වලින් පොහොසත් භෝග ඒ වගේ තව ගොඩාක් නිෂ්පාදනය කරන්න පුළුවන්. දැන් අර්ථන ගත්තේ කැරට් වල විටමින් A තියෙන ජාන කොටස. ඒ වගේ වෙනත් විටමින් වර්ග තියෙන ජාන කොටස් අරගෙන අපිට පුළුවන් භෝග නිෂ්පාදනය කරන්න නේද? එහෙනම් ඒක හරි එතකොට. ඒක එතකොට හිතකර ප්‍රතිඵලයක් පුතේ. අහිතකර ප්‍රතිඵලයක් නෙමෙයි නේද? අපරාධයකදී සැකකරුවන් පහසුවෙන් හඳුනාගත හැක. ඒකත් හරි නේද? DNA මගින් හොයාගන්න පුළුවන්. මං කිව්වා ඔයගලන්ට මොනවා හෝ අපරාධයක් කරොත් එහෙම හිස කෙස් මගින් රුධිරය මගින් ශුක්‍රාණු මගින් නේද ඒ වගේ දේවල් අර දේහ කොටසක් මගින් මොකක් හෝ දේහ කොටසක් මගින් ඉතා අර මං කිය අර වගේ සුළු දේහ කොටසකින් පවා ජානය අපිට මේ පුළුවන් ගලපලා බලන්න මේ ඒකට හරිම ජානයේද කියන එක නේද සැකකරුවගේ ජානයත් එක්ක අර තියෙන කෙස් ගහක ජානය ගලප ගන්න පුළුවන් නේද ඉතින් එතකොට ඒ වගේ අපරාධයකදී සැකකරුවන් පහසුවෙන් හඳුනාගත හැකිවීම ඒකත් තියෙන ප්‍රයෝජනයක් නේද අපෙන් අහන්නේ ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵලයක් නෑ මේක හිතකර ප්‍රතිඵලයක් ඊළඟ එක විකෘති වූ ජාන හේතුවෙන් මිනිසාට විවිධ රෝග සෑදිය හැක නේද ජාන ඉංජිනේරු විද්‍යාව නිසා සමහර වෙලාවට විකෘති වෙච්ච ජාන හේතුවෙන් මිනිසාට විවිධ රෝග ඇති වෙන්න පුළුවන් කියන එක මේකේ තියෙන අහිතකර ප්‍රතිඵලයක් නේද පුතේ අහිතකර ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් මොකද දැන් මිනිස්සුන්ට මේ වගේ ජානබද්ධ කරලා ඉවර වෙලා දැන් ගොඩක් වෙලාට අපිට දැන් දැනට කරන්නේ අපි භෝගවලටනේ මේ බද්ධ කිරීම සිදු කරන්නේ සතුන්ටත් ඒ වගේ ජානබද්ධ කරලා සතුන් හදනවනේ මං කියවර ටැංක් ක්ලීනර්ස්ලා වගේ කට්ටිය හදන්නේ නේද එතකොට ඉතින් මිනිස්සුන්ට මේක බද්ධ කරොත් මේ විදියට ජාන එතකොට සමහර අවස්ථාවකදී ඒක විකෘති තත්වයකට එන්න පුළුවන්. ඒතර වෙනත් රෝගී අවස්ථාවක් එන්න පුළුවන් නේද? අන්න එතකොට ඒක එහෙනම් අහිතකර ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් නේද? අහිතකර ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. විකෘති වූ ජාන හේතුවෙන් මිනිසාට විවිධ රෝග සෑදිය හැක. ඒතර පරිසර දූෂණය සිදුවිය හැක. ඒක වෙන්න පුළුවන්ද? නෑ පරිසර දූෂණයක් වෙන්නේ නෑ මේකෙන් නේද? ජාන ඉංජිනේරු විද්‍යාවත් එක්ක මේ පරිසර දූෂණයක් වෙන්නේ නැහැ. දූෂිත පරිසරය සමහරලාට මේ ජාන ඉංජිනේරු විද්‍යාව නිසා අපිට මේ පරිසරයේ දූෂිත තත්ත්වේ නැති කරගන්න පුළුවන්. නේද? එතකොට එහෙනම් අපිට මේකෙන් ගන්න පුළුවන් ජාන ඉංජිනේරු විද්‍යාවේ දියුණුවත් සමග ඇතිවිය හැකි එක් අහිතකර ප්‍රතිඵලයක් තමයි විකෘති වූ ජාන හේතුවෙන් මිනිසාට විවිධ රෝග සෑදිය හැකි වීම. නේද? මිනිසාට විවිධ රෝග සෑදිය හැකි වීම. පැහැදිලි නේද පුතාලට? ඔන්න එහෙනම් අපි බහුවර්ණ ප්‍රශ්න ගොඩාක් කතා කරා පුතාලා උත්තර ලිව්වා දැන් මගේ උත්තරත් එක්ක හරිද කියලා බැලුවා නේද පුතේ හරි දැන් එහෙනම් අපි බලමු ව්‍යුහගත රචනා හා රචනා ආශ්‍රිත ප්‍රශ්න ගැන කතා කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ හරි බලමු එහෙනම් අපි අමතර අභ්‍යාස එක පළවෙනි එක ව්‍යුහගත රචනා හා රචනා ආශ්‍රිත ප්‍රශ්නවල මොකක්ද ආවේනික ලක්ෂණ යනු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන ලක්ෂණ වේ. අපි කතා කරානේ ආවේනික ලක්ෂණයක් කියලා කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන ලක්ෂණයක්. ප්‍රවේණි විද්‍යාවේ පියා ලෙස සලකන්නේ කවුද? කවුද පුතේ ප්‍රවේණි විද්‍යාවේ පියා විදියට සලකන්නේ? දැන් මේක හොයාගත්තේ කවුද? මූලිකව පස්සේ ගොඩක් අය පරීක්ෂණ කරා. නමුත් මූලිකවම මේ ලක්ෂණ මේ ප්‍රවේණිගත වෙන්නේ මේ විදිහයි කියන එක ගෙවතුමෑ ශාකය ආශ්‍රයෙන් පරීක්ෂණ කරලා හොයාගත්තේ කවුද? ග්‍රෙගරි මෙන්ඩල් නේද? ග්‍රෙගර් මෙන්ඩල් කියන විද්‍යාඥයා විසින්. හරි අපි එහෙනම් ලියමු කවුද? ග්‍රෙගර් මෙන්ඩල්. ග්‍රෙගරි කියලාත් කියනවා පුතේ. හොඳේ? මෙන්ඩල්. හරි. ප්‍රවේණිය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ඉහත එකෙහි සඳහන් කළ පුද්ගලයා තෝරාගත් ශාකය කුමක්ද? මොකද පුතේ යා තෝරාගත්තු ශාකය ගෙවතුමෑ ශාකය. පීසම් සැටයිවම් කියලා කියනවා අපි නේද? මොකක්ද? ගෙවතුමෑ ශාකය. ගෙවතුමෑ ශාකය තමයි යා තෝරාගත්තේ. හරිද? ප්‍රවේණිය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ඉහත එකෙහි සඳහන් කළ පුද්ගලයා තෝරාගත් ශාකය ගෙවතුමෑ ශාකය. ඊළඟට එම ශාකය තෝරා ගැනීමට හේතු වූ
විශේෂතා දෙකක් ලියන්නලු. මොනවද පුතේ මේ ශාකය ඇයි තෝරගත්තේ මේ මෙන්ඩල් විසින්? එකක් එයාගේ ජීවිත කාලය කෙටි. එතකොට එයාට පරීක්ෂණ ගණනාවක් කරලා මේකේ දත්තයන් ලබා ගන්න පුළුවන්. නේද? ජීවිත කාලය කෙටි වීම. ඊළඟට එකකට එකක් වෙනස් පරස්පර ලක්ෂණ පිහිටීම. කියන්නේ හොඳින් වෙන් කරගත හැකි පරස්පර ලක්ෂණ කීපයක් පිහිටලා තිබුණා. පුෂ්පවල වර්ණය ගත්තා, උසමිටි බව ගත්තා, කරල්වල හැඩය ගත්තා නේද? ඔය වගේ ගොඩාක් ඒවා අපි කතා කරා. ඒ වගේ එකකට එකක් පරස්පර ලක්ෂණ පැහැදිලිව වෙන් කරගත හැකි පරස්පර ලක්ෂණ පිහිටීමත් ගන්න පුළුවන්. එතකොට ඒ වගේම තවත් විශේෂතා මොනවද මේකේ තියෙන්නේ පුතේ? එම ශාකය තෝරා ගැනීමට හේතු වූ විශේෂතා තව මොනවද? පහසුවෙන් වගා කරගත හැකි වීම. හරි හොඳ. මේකෙන් දැන් අනිත් සමහර ඒවා තියෙනවා. හරි අමාරුයි වගා කරන්න. මෙයා එහෙම නැහැ. පහසුවෙන් වගා කරගන්න පුළුවන් නේද? එතකොට එන්නේ වගේ ලක්ෂණ තිබුණු නිසා තමයි ගෙවතු මෑෂාගේ කියන්නේ වඩාත් උචිත උනේ මේ පරීක්ෂණ සඳහා. එයාට ඒකයි කරගන්න පුළුවන් වුණේ. අපි එකෙන් අහන්නේ දෙකයි. අපි ලියමු බලන්න දෙකක් මොනවද කියලා. එම ශාකය තෝරා ගැනීමට හේතු වූ විශේෂතා දෙකක් ලියන්න. මොනවද එහෙනම්? එක අපිට ලියන්න පුළුවන් මොකක්ද පුතේ? පහසුවෙන් වගා කරගත හැකි වීම. පහසුවෙන් වගා කරගත හැකි වීම. පහසුවෙන් වගා කරගන්න පුළුවන්. ඊළඟට ජීවිත කාලය කෙටි වීම. එහෙනම් පහසුවෙන් වගා කරගත හැකි වීම ජීවිත කාලය කෙටි වීම නිසා තමයි මොකද පුතේ එම ශාකය තෝරා ගැනීමට හේතු උනේ. තේරෙනවද? එම ශාකය තෝරා ගැනීමට හේතු උනේ ඒ හින්දා. පැහැදිලි නේද පුතාලට? හරි. අපි බලමු ඊළඟට අමතර අභ්‍යාස 2 උස බව සඳහා සාධකය කැපිටල් T ද. උස බවට කැපිටල් T, මිටි බව සඳහා සාධකය සිම්පල් T ද වේ කියලා ඔන්න කියලා තියෙනවා. උස වලට ගත්තලු කැපිටල් T, මිටි වලට ගත්තලු සිම්පල් T. එතකොට අපිට කියනවා T ප්‍රමුඛ සාධකය කියලා කියනවා. T කියන්නේ ප්‍රමුඛ සාධකයලු. නුමුහුම් උස ශාකයක් හා නුමුහුම් මිටි ශාකයක් මුහුම් කිරීම සිදු කරනවලු. දැන් මේක පුතාලා දන්නවා මෙන්ඩල් විසින් කරපු පරීක්ෂණය නේද? නුමුහුම් උස ශාකයකුයි නුමුහුම් මිටි ශාකයකුයි මුහුම් කරා. නුමුහුම් උස සඳහා සාධක යුගලය කුමක්ද? නුමුහුම් උස ශාක නම් මේ සඳහා ගන්න පුළුවන් සාධක යුගල මොකක්ද පුතේ? කැපිටල් T අපිට ගන්න පුළුවන්. සාධක යුගලය වෙන්නේ කැපිටල් T. නුමුහුම් මිටි සඳහා සාධක යුගලය සිම්පල් T. තේරෙනවද? සිම්පල් T ගන්න පුළුවන්. ඊළඟට ඉහත මුහුමේදී පළමු පරම්පරාවේ රූපානුදර්ශය කුමක්ද? අපි කතා කරා ඉස්සෙල්ලා නේද? පළමු පරම්පරාවේ රූපානුදර්ශය අපි කිව්ව දැන් ආයි ලියන්න ඕනේ නෑනේ. අපි එකපාරක් ලිව්වනේ නේද? එතකොට එනවා මොකද්ද පුතේ? ඔක්කොමලා උස ශාක උනේ නේද? රූපානුදර්ශය කුමක්ද? උස ලක්ෂණය. උස ලක්ෂණය. එම රූපානුදර්ශයට අදාළ ප්‍රවේණි දර්ශය ඒකේ ඔක්කොම අය කැපිටල් T සිම්පල් T අය. කැපිටල් T සිම්පල් T අය. රූපානුදර්ශයට අදාළ ප්‍රවේණි දර්ශය කැපිටල් T සිම්පල් T. වෙනවද පුතාලට? ඔන්න එහෙනම් මොකද උනේ? උස ශාකය සඳහා කැපිටල් T, මිටි ශාකය සඳහා සිම්පල් T තිබුණා නම් දැන් ප්‍රමුඛ සාධකය කැපිටල් T කිව්වා නම් නිලීන සාධකය සිම්පල් T කියලා කිව්වා නම් නුමුහුම් උස ශාකයකුයි නුමුහුම් මිටි ශාකයකුයි මුහුම් කරනවලු. එතකොට නුමුහුම් උස සඳහා සාධක යුගලය කැපිටල් T තමයි අපි අරගන්නේ. නුමුහුම් මිටි සඳහා සාධක යුගලය අපි ගන්නවා. එතකොට සිම්පල් T අරගන්න පුළුවන්. එතකොට ඉහත මුහුමේදී පළමු පරම්පරාවේ රූපානුදර්ශය කුමක්ද? පළමු පරම්පරාවේ රූපානුදර්ශය වෙන්නේ පුතාලා කතා කරා ඔක්කොමලාම උස ශාක වෙන්නේ නේද? ඔක්කොමලා උස ලක්ෂණය. එම රූපානුදර්ශයට අදාළ ප්‍රවේණි දර්ශය දැන් මෙයාගෙන් ආවේ ජන්මානු කැපිටල් T,
මෙයාගෙන් ආවේ ජන්මානු සිම්පල් T. ඒ දෙන එකතු වෙලා තමයි හැදෙන්නේ උස මේ ශාකය. ඒතර කැපිටල් T සිම්පල් T. මෙයා තමයි ප්‍රවේණි දර්ශය වෙන්නේ. විෂම යුග්මක අවස්ථාව නේද පුතේ? උස ශාකයේ විෂම යුග්මක අවස්ථාව තමයි එතකොට ප්‍රවේණි දර්ශයේ විදිහට ගන්න පුළුවන්. පැහැදිලි නේද පුතාලට? හරි නේද? හරි. අපි බලමු එහෙනම් ඊළඟට අමතර අභ්‍යාස 3 පුතාලට කතා කරන්න තියෙන්නේ. ලිංග ප්‍රතිබද්ධ රෝග දෙකක් ලියන්න. දැන් ඉතින් ඔක අහනවා හැම තැනදීම නේද? දැන් පුතාලට පුළුවන් ඉතින්. නේද? ඒ කියන්නේ ජාන විකෘති මගින් ඇතිවන රෝග මොනවද? ලිංග ප්‍රතිබද්ධ ජාන නිසා ලිංග ප්‍රතිබද්ධ නිසා ඇතිවන රෝග මොනවද නේද? ඔය වගේ අහන්න පුළුවන්. දැන් මොනවද අපි කතා කරේ පුතේ? ලිංග ප්‍රතිබද්ධ රෝග දෙකක් ලියන්න. හිමෝෆීලියාවයි රතුකොළ වර්ණාන්ධතාවයයිනේ. හරි. එහෙනම් අපි ලියමු පුතේ මොකක්ද? නේද? අපිට ලියන්න පුළුවන් එක හිමෝෆීලියාව අනිත් එක අපිට ලියන්න පුළුවන් මොකක්ද? රතු කොළ වර්ණාන්ධතාවය. රතු කොළ වර්ණාන්ධතාවය. හරිද පුතාලා? හිමෝෆීලියාවයි රතු කොළ වර්ණාන්ධතාවයයි නේද? ඊට පස්සේ අපෙන් අහනවා නිරෝගී පිරිමියෙකු හා තැලසීමියා වාහක කාන්තාවක් අතර විවාහයකදී දරුවන්ට එම රෝගී තත්වය ආවේනිගත වන ආකාරයට සුදුසු සටහනක් කරන්න කියලා අපිට කියනවා නේද? ඒ කියන්නේ සුදුසු සටහනකින් පෙන්වන්න කියලා කියනවා. එතකොට කොහොමද අපි පෙන්වන්නේ මේක? නේද පුතේ? ආවේනිගත වන ආකාරය සුදුසු සටහනකින් පෙන්වන්නලු. නිරෝගී පිරිමියෙකු. දැන් එතකොට අපි මෙතන ගන්නෙ පුතේ දැන් මේක ලිංග ප්‍රතිබද්ධ මේ රෝග තත්වයක් නෙමෙයිනේ. ලිංග ප්‍රතිබද්ධ ජාන නිසා ඇතිවන රෝගී තත්වයක් නෙමෙයි. මේක ඇති වෙන්නේ එතකොට කොහොමද පුතේ? මේක අර ජාන විකෘති වීම නිසා නේද? ජානයක් විකෘති වීම නිසා ඇතිවන රෝගී අවස්ථාවක්. එතකොට මේකෙදී අපිට අර X වර්ණ දේහයත් එක්ක බද්ධ වෙලා තියෙනවා අපිට අඳින්න බෑ. මොකද ඒක X වර්ණ දේහයත් එක්ක බද්ධ වෙලා තියෙනවා අපි අඳින්නේ ප්‍රතිබද්ධ ජානවලදී විතරයි. දැන් මෙතෙන්දී එහෙනම් අපි ගන්නේ නිරෝගී පිරිමියෙක් කියලා කිව්වම අපි ගන්නවා මෙතෙන්දී තැලසීමියා රෝගය අපි ගත්තොත් කැපිටල් T කියලා නේද? රෝගේ කැපිටල් T කියලා ගත්තොත් එතකොට ඒක මේක නිලීන අවස්ථාවට අපි ගන්නවා ඊළඟ එකට සිම්පල් T කියලා. එතකොට අපි මොකද ගන්නෙ? මෙතන අපිට ගන්න පුළුවන් රෝගී නේ අපි ලියමු ඉස්සරම නිරෝගී අවස්ථාව නේද? නිරෝගී අවස්ථාව අපි කියනවා පුතේ මොකක් කියලාද? නිරෝගී අවස්ථාව අපි කියනවා කැපිටල් T කියලා. එතකොට වාහක අවස්ථාව අපි කියනවා නේද? වාහක අවස්ථාව අපි කියනවා මොකක් කියලාද? කැපිටල් T සිම්පල් T කියලා කියනවා. එතකොට රෝගී අවස්ථාව අපි කියනවා මොකක් කියලාද? සිම්පල් T කියලා කියනවා. ඔය ටික තමයි එන්නේ අවස්ථා තුන නේද පුතේ? තැලසීමියා. එතකොට මේ දෙන්න ප්‍රමුඛ ලක්ෂණම දෙකක් ආවා නම් ඒ කියන්නේ එයා එතකොට මොකද වෙන්නේ? නිරෝගී අවස්ථාව, වාහක අවස්ථාව කියලා කියන්නේ මේ විදිහට කැපිටල් T සිම්පල් T අවස්ථාව, රෝගී අවස්ථාව කියලා කියන්නේ එතකොට සිම්පල් T අවස්ථාව. එතකොට නිරෝගී පිරිමියෙකුයි තැලසීමියා වාහක කාන්තාවකුයි අතර විවාහයේදී. දැන් මෙතන අපි XY දාන්නේ නැහැ නේද? එතකොට අපි දානවා මේකේ මොකද ආවේනිගත වන ආකාරය. එතකොට අපි ලියනවා P පරම්පරාව කොහොමද? නිරෝගී පිරිමියෙක්. ඒ කියන්නේ කැපිටල් T තාත්තා. නේද? අම්මා එතකොට මොකක්ද වෙන්නේ? වාහක කාන්තාවක්. කැපිටල් T සිම්පල් T. හරි නේද පුතේ? එතකොට මේ ඉන්නේ මේ තියෙන මාතෘ එක, මේ තියෙන පියා, මේ ඉන්නේ මව. ඊට පස්සේ මොකද වෙන්නේ? ජන්මාණු හැදෙනවා මේගොල්ලන්ගේ. කොහොමද ජන්මාණු හැදෙන්නේ? මෙයාගේ හැදෙනවා මෙහෙම ජන්මාණු දෙකක්. මෙයාගේ හැදෙනවා මෙහෙම ජන්මාණු දෙකක්. මෙයාගේ හැදෙනවා කැපිටල් T ජන්මාණුවකුයි කැපිටල් T ජන්මාණුවකුයි. මෙයාගේ හැදෙනවා කැපිටල් T ජන්මාණුවයි සිම්පල් T ජන්මාණුවයි නේද? එතකොට මොකද වෙන්නේ? ඔන්න මෙයාගේ තියෙන්නේ කැපිටල් T ජන්මාණුව
මෙයාගෙත් තියෙනවා කැපිටල් T ජන්මානුව. මෙයාගෙත් තියෙනවා කැපිටල් T එක. මෙයාගේ තියෙනවා සිම්පල් T ජන්මානු. ඊට පස්සේ මොකද වෙන්නේ පුතේ? ජන්මානු තියෙනවා. දැන් මේ ජන්මානු ටික මොකද වෙන්නේ? එකතු වෙන්න ඕනේ. නේද? මේ ජන්මානු එකතු වෙනවා. අපි ජන්මානු ටික ඉස්සෙල්ලා එකතු කරමු බලන්න කොහොමද? හරි. මේ ජන්මානුව මෙයත් එක්ක එකතු වෙනවා. 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 එතකොට කොහොමද හැදෙන්නේ? මෙතන හැදෙනවා කැපිටල් T හැදෙනවා. මෙතන හැදෙනවා කැපිටල් T සිම්පල් T හැදෙනවා. මෙතනත් කැපිටල් T සිම්පල් T. මෙතන එනවා සිම්පල් T හැදෙනවා. ඔන්න ඔය විදිහට තමයි හැදෙන්නේ නේද? එතකොට වාහක කාන්තාවක් එක්කනේ මෙතන විවාහ වෙලා තින් දැන් හරියනද බලන්න. කැපිටල් T හැදෙනවා. මෙතන කැපිටල් T සිම්පල් T හැදෙනවා. මෙතන කැපිටල් T එතන වැරදි නේද පුතා? හරිනේ බලන්න මෙයා ඔන්න කැපිටල් T හැදෙනවා. මෙයා කැපිටල් T සිම්පල් T හැදෙනවා. මෙයා කැපිටල් T හැදෙනවා. හරි. එතකොට මෙතන එනවා පුතේ මොකක්ද? කැපිටල් T සිම්පල් T එකතු වුනහම මෙතන එනවා මොකද්ද පුතේ? කැපිටල් T සිම්පල් T එනවා. පැහැදිලිද පුතාලා? දැන් නිරෝගී පිරිමියෙක් එක්ක වාහක කාන්තාවක්නේ අපිට කියලා තියෙන්නේ නේද? නිරෝගී පිරිමියෙකු හා තැලසීමියා වාහක කාන්තාවක් මේ. නිරෝගී පිරිමියයි මේ තැලසීමියා වාහක කාන්තාවයි ඉන්නේ. එතකොට මෙයාගෙන් එනවා කැපිටල් T එක්කෙනෙක්. මෙයාගෙන් එනවා කැපිටල් T සිම්පල් T. මෙයාගෙන් එනවා කැපිටල් T. මෙයාගෙන් එනවා කැපිටල් T සිම්පල් T එනවා. පැහැදිලි නේද? එතකොට මේ ඉන්නේ කවුද පුතේ? නිරෝගී අයෙක්. මේ ඉන්නේ වාහක අයෙක්. මෙතන එනවා කවුද? නිරෝගී කෙනෙක් එන්න පුළුවන්. මෙතන වාහක කෙනෙක් එන්න පුළුවන්. පේනවද පුතාලට? නේද? දැන් මේ විදිහට මේ දෙන්න අතර තියෙන මේ අතර ජන්මානු සංයෝජනය වෙනකොට පුතේ නේද? නිරෝගී දරුවන් දෙදෙනෙක් හා වාහක දරුවන් දෙදෙනෙක් තමයි ඇති වෙන්න පුළුවන්. ගැහැණු හෝ පිරිමි නිරෝගී දරුවන් දෙදෙනයි වාහක දරුවන් දෙදෙනෙකුයි ඇති වෙන්න පුළුවන් නේද? එතකොට එහෙනම් ඔන්න ඕගලන්ට පේනවා තැලසීමියා වාහක කාන්තාවක් එක්ක නිරෝගී පිරිමියෙකු අතර විවාහයක් සිදු වුණොත් නේද? දරුවන්ට එම රෝගී තත්වය ආවේනිගත වෙන ආකාරය මේ විදිහට පුතාලට බලන්න පුළුවන්. ඒතර ආවේනිගත වෙලා දෙන්නෙක් ඉන්නවා වාහකයේ විදිහට. නේද? දෙන්නයි ඉන්නේ නිරෝගී අය. පැහැදිලි නේද පුතාලට එහෙනම්? ගැටලුවක් නැහැ නේද? තේරෙනව නේද පුතේ? හරි නේද බලන්න? හරි නේද? මේ ඉන්නේ නිරෝගී පිරිමි එක්කෙනයි වාහක කාන්තාවයි ජන්මානු සංයෝජනය වෙනකොට නිරෝගී දරුවෝ දෙන්නෙක් හා වාහක දරුවන් දෙදෙනෙක් ඇති වෙන්න පුළුවන්. පැහැදිලි නේද පුතාලට? හරි. අපි එහෙනම් බලමු ඊළඟ ප්‍රශ්නය. අමතර අභ්‍යාස 4 ඥානයක් යනු කුමක්ද? මොකද පුතේ ඥානයක් කියලා කියන්නේ? යම් ලක්ෂණයක් සඳහා වග කියන්නා වූ නේද? ඒ කියන්නේ DNA අණුවක පිහිටි භස්ම අණුපිළිවෙල තමයි අපි කියන්නේ ඥානයක් කියලා. ඒ ගැන අපි කතා කරා නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකද ඥානයක් යනු කුමක්ද? යම් ලක්ෂණයක් සඳහා වග කියන්නා වූ DNA අණුවක පිහිටි භස්ම අණුපිළිවෙල හරිද? යම් ලක්ෂණයක් සඳහා වග කියන්නා වූ DNA අණුවක පිහිටි භස්ම අණුපිළිවෙල අපි කියනවා ඥානයක් කියලා. හරිනේ පුතාලා, ඒ ගැන අපි කතා කරානේ නේද? එතන මෙන්ඩල් විසින් ඥානය හඳුන්වා දුන්නේ කුමන නමකින්ද? එතන මුලින්ම මෙන්ඩල් විසින් මේ ඥානය කියන එක හඳුන්වලා දුන්නේ මොකක් කියලාද පුතේ? අපි කිව්වට දැන් ගෙවතු මෑ ශාකය ගත්තම එයා විවිධ ලක්ෂණ අරගත්තනේ.
ඒතර ඒවා කිව්වා සාධක කියලා කිව්වා නේද? මොනවද ඒවා කිව්වේ? සාධක කියලා කිව්වා. පහුකාලීනව තමයි මේවා ජාන ලෙස අර්ථ දැක්ුවේ නේද? එහෙනම් මෙන්ඩල් විසින් ජානය හඳුන්වා දුන්නේ කුමන නමකින්ද? සාධක කියලා තමයි හඳුන්වලා දුන්නේ නේද? එතකොට ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය යොදා ගන්නා අවස්ථා දෙකක් ලියන්නලු. නේද? ඒ කියන්නේ ජාන ඉංජිනේරු විද්‍යාව එහෙම නැත්නම් ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය යොදා ගන්නා අවස්ථා දෙකක්. මොනවද පුතේ අවස්ථා දෙකක් කියන්න බෑන් මට? අපි ගොඩාක් දේවල් වෛද්‍ය විද්‍යාවේදී, කාර්මීකරණයේදී නේද? එතකොට ගොඩක් දේවල් වලට මේක භාවිතා කරනවා අපි නේද? එතකොට ගොඩක් වෙලාවට වෛද්‍ය විද්‍යාවේදී මොනවටද පාවිච්චි කරන්නේ? අපි කිව්ව අර ඉන්සියුලින් නිපදවීම සඳහා භාවිතා කරනවා කියලා. ඒතර ඒ නිපදවන ඉන්සියුලින් තමයි අර රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි රෝගීන් සඳහා දෙනු ලබන්නේ නේද? ඒතර ඒ වගේ දේවල් සඳහා භාවිතා කරනවා. ඊළඟට අපි කිව්වා ඔය සමහර ඇතිවන පරිසර දූෂක තත්වයන් නැති කිරීම සඳහා භාවිතා කරනවා කියලා කිව්වා නේද? පරිසර දූෂක තත්වයන් නැති කිරීම සඳහා මේ ජාන ඉංජිනේරු විද්‍යාව භාවිතා කරනවා. ඒ වගේමයි එතකොට කෘෂි කර්මාන්තයේදී අපි කිව්වා විටමින් වර්ග අඩංගු කියන්නේ භෝග නිෂ්පාදනය කරගන්න. විටමින් බහුල භෝග නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරනවා. එතකොට ඒ වගේම ඔය කෘමි ප්‍රතිරෝධී භෝග වගා කරන්න භාවිතා කරනවා මේ DNA තාක්ෂණය නේද? එතකොට මේ ජල ප්‍රතිරෝධී ඒ කියන්නේ ශුෂ්ක ප්‍රදේශවල වැවෙන්න පුළුවන් ශාක ඒ සඳහා භාවිතා කරන. ඉතින් ඔන්න වගේ ගොඩාක් කරුණු අපි කතා කරා නේද? අපි එතකොට ඒකෙන් අවස්ථා දෙකක් ලියමු බලන්න මොනවද? එක අපි ලියමු විටමින් අධික භෝග වර්ග වගා කරගත හැකිවීම. විටමින් අධික භෝග වර්ග එතකොට මොකද කරන්න පුතේ මේ ඒ කියන්නේ විටමින් අධික භෝග වලින් මොකද කරන්නේ ඒවා වෙනත් භෝගයකට මේ ඒ ජාන ලබා ගන්නවා නේද? ඒ ජානය ලබා භෝග වර්ග වගා කරගත හැකිවීම. එතකොට අපිට ඕන ලියන්න පුළුවන් මේ විටමින් අධික භෝගයකින් අදාළ ජානය නැත්නම් අපි ලියමු උදාහරණ මෙතන හරි මේකටම අපිට ලියන්න පුළුවන් එතකොට උදාහරණ මොකද්ද පුතේ කැරට් වල ඇති විටමින් A ලබා දෙන ජානය කැරට් වල ඇති විටමින් A ලබා දෙන ජානය සහල් වලට බද්ධ කිරීමෙන් රන්වන් සහල් නිපදවීම මේක එකක් නේද පුතේ කෘෂි කර්මාන්තයේදී භාවිතා කරන එකක්. ඊට පස්සේ DNA තාක්ෂණය යොදා ගන්නා අවස්ථා දෙකක් අපිට ඊට පස්සේ කියන්න පුළුවන්. දෙවෙනි එක අපි කර්මාන්ත ශාස්ත්‍රයේදී භාවිතා කරනවා කියලා. නේද? ඔය අපිරිසිදු වෙච්ච ජලය හා වායු පිරිසිදු කිරීම සඳහා භාවිතා කරනවා කියලා කිව්වා නේද? ඒ වගේම අපි තවත් එකක් කිව්වා පුතේ වෛද්‍ය විද්‍යාවේදී අර DNA තාක්ෂණය මගින් ඔය අපරාධකරුවන්ගේ නේද අර ජානයන් ගලපලා බලන්න පුළුවන් කියලා. නේද? ඒ වගේ ඕනම අවස්ථාවක් පුතාලට ලියන්න පුළුවන්. එතකොට අපිට ලියන්න පුළුවන් අපරාධකරුවෙකු
හැඳින ගැනීම සඳහා අධිකරණ කටයුතුවලදී අපරාධකරුවෙකු හැඳින ගැනීම සඳහා අධිකරණ කටයුතුවලදී ජාන තාක්ෂණය යොදා ගැනීම හරි. එතකොට පුළුවන් ඒ අදාළ කොටස් අරගෙන ශරීර කොටස් වල ජාන ඒ අපරාධකරුවගේ ජාන එක්ක ගැලපෙනවා නම් එතකොට ඒ අපරාධකරුවා හඳුනා ගන්න පුළුවන් නේද පුතේ? හරි නේද? එතකොට විටමින් අධික භෝග වර්ග වගා කරගත හැකි වීම කියන්නේ උදාහරණ කැරට් වල ඇති විටමින් A ලබා දෙන ජානය සහල් වලට බද්ධ කිරීමෙන් රන්වන් සහල් නිපදවීම. ඒතර ඒකේ ගොඩාක් විටමින් A තියෙනවා ඒ සහල් වල. අපරාධකරුවෙකු හැඳින ගැනීම සඳහා අධිකරණ කටයුතු වලදී ජාන තාක්ෂණය යොදා ගැනීම. පැහැදිලි නේද පුතාලට? ඔන්න එහෙනම් ඊළඟ ප්‍රශ්නය අපි බලමු. ඔන්න එහෙනම් අපි බලමු පුතේ ප්‍රශ්නාංක 5. මොකද ඒක කියන්නේ? ජීවීන් ඔවුන්ට අයත් ආවේනික ලක්ෂණ ජාන මගින් නිර්ණය කරයි. ජීවීන් ඒගොල්ලන්ට අයත් ආවේනික ලක්ෂණ ජාන මගින් නිර්ණය කරනවා. එකිනෙකින් වෙන්විය නොහැකිසේ එකම වර්ණ දේහයක් මත පිහිටි ජාන කුමන නමකින් හඳුන්වයිද අහනවා. ස්වාධීනව වියුක්ත වෙන්න බැරි ජාන හඳුන්වන්නේ කොහොමද කියලා අපෙන් අහන්නේ. නැත්නම් අපි කියවනේ මේ ජාන වෙන් වෙන්න පුළුවන් කියලා ඌනන විභාජනයේ සිදු වෙලා නේද ජන්මාණු හදනකොට මේවා ස්වාධීනව වියුක්ත වෙනවා කිව්වා. මොකද සමහර ඒවා තියෙනවා එහෙම වෙන් වෙන්න බැරි. කෙනකින් වෙන්විය නොහැකිසේ එකම වර්ණ දේහයක් මත පිහිටි ජාන කුමන නමකින් හඳුන්වයිද? අපි ඒවට කියනවා මොනවා කියලාද පුතේ? ප්‍රතිබද්ධ ජාන කියලා කියනවා. ප්‍රතිබද්ධ ජාන. සමයුග්මක ජාන යනු මොනවාද? සමයුග්මක ජාන කියලා කියන්නේ මවගෙන් හා පියාගෙන් එන ජාන එකම ලක්ෂණ නියෝජනය කරනවා නම් අපි කියනවා ඒ වගේ ජාන මොනවා කියලාද? සමයුග්මක ජාන කියලා කියනවා. පැහැදිලිද? හරි. අපි ලියමුද එහෙනම්? අපිට ලියන්න පුළුවන් කොහොමද? කිසියම් ලක්ෂණයක් සඳහා වූ ජාන යුගල සමාන වීම අපි කියනවා සමයුග්මක ජාන කියලා. එතනද පුතේ කිසියම් ලක්ෂණයක් සඳහා වූ ජාන යුගල සමාන වීම. සමාන ජාන යුගලක් තියෙනවා නම් අපි කියනවා ඒකට මොකක් කියලාද? සමයුග්මක ජාන කියලා කියනවා. පැහැදිලිද පුතාලාට? එහෙනම් ඔන්න දැන් අපි බහුවර්ණ ප්‍රශ්නත් එක්ක ව්‍යුහගත රචනා හා රචනා ආශ්‍රිත ප්‍රශ්න කීපයක් කතා කරා මේ පරිච්ඡේදයේ යටතේ. දැන් පුතාලට තවත් ඕගලන්ට මේ ප්‍රශ්න වලට උත්තර ලිවීම හුරු වීම සඳහා මම ඕගලන්ට තවත් පරිච්ඡේදයකින් ව්‍යුහගත රචනා හා රචනා ආශ්‍රිත ප්‍රශ්න කීපයක් තවත් මේ වගේ කීපයක් එකතු කරලා ඕගලගේ දැනුම වැඩි කරගන්න ප්‍රශ්න කතා කරන්න තමයි ඊළඟ පරිච්ඡේදය තුලින් බලාපොරොත්තු වෙන්නේ.